උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අගමැති හමුවෙති. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවලියකට අනුව ශක්තිමත්ව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් කොමිසමට කියයි. ජගත් මානව හිමිකම් සැසිවාරයේදී කොමසාරිස්වරිය කළ ප්‍රකාශය යුක්ති සහගත නොවන බවට චෝදනාවක්. පුහුණු උපාධිධාරීන් 53,000ක් මාස 3ක් තුළ රාජ්‍ය සේවයට එක් කරගන්නයි ජනාධිපතිතුමාගෙන් උපදෙස්. ජනගහනයෙන් 50% ඉක්මවා මාත්‍රා 2ම එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙල කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඇගයීමට. සතොසින් හෙට සිට කහග්‍රෑම් 100ක් රුපියල් 200කට. හයිටි අගමැතිට රටින් පිටවීම තහනම්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 2020 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙති. බොලොඤ්ඤෝ හෝටලයේදී ඊයේ පැවති එම හමුවට ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකිකයෝ එක්ව සිටියහ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ උවද ඉතාලියේ සංචාරය කරමින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙවැනි හමුවක් සඳහා ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ඔහු අගමැතිවරයාට සිය ස්තුතිය පළ කළහ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් මිත්‍රත්වයේ හේතුවෙන් මේ දක්වා එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් ඔහු කරුණු ඉදිරිපත් කළහ. මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවක ජනාධිපතිවරයාව ලෙස මහින්ද රාජපක්ෂ මහතාගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේදී තම කාලය හා මුදල් ඉතිරිවන බව ඔහු පෙන්වා දුන්හ. අනාගතයේ යම් දිනක යලි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ජනතාවට වසර 20ක සේවා කාලයකින් පසුව එරටින් පිරිනමන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබා ගැනීමේ හැකියාව සලසා දෙන්නයි ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්ඡා කරන්නයි අගමැතිවරයා ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට එම අවස්ථාවේදීම උපදෙස් ලබා දුන්නේය. ජීවිස අන්තර් ආගමික සංසදයට සහභාගී වීම සඳහා ඉතාලියට ගොස් සිටින අගමැතිවරයා ඉදිරි දින කිහිපෙදී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතයි. මානව හිමිකම් ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවලියකට අනුව ශක්තිමත්ව කටයුතු කරන බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. ඉතාලියේ සිට Zoom තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ අමතමින් ඔහු ඊයේ ඒ බව සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නගන චෝදනාවලට අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබා දුන්නේය. ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකළ බවට සඳහන් 46 යෝජනාවෙන් පිහිටවනු ලදයි කියන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාව නිසි නීති ක්‍රියාවලියකට අනුකූලව පාස්කු ඉරිදා ප්‍රහාරයේ වරදකරුවන් පිළිබඳව අඛණ්ඩව කරුණු විමර්ශනය කරමින් සිටී. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී මෙන්ම සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේදී රජය වගකීමෙන් කටයුතු කරයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සලකා බැලීමටත් ජාත්‍යන්තර සම්මතවලට හා විශිෂ්ට පරිචයන්ට අනුකූලව එය ගෙනීමටත් ඇමති මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබේ. එහි වාර්තාව මේ මාස අගදී ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපීම සහතික කිරීම රජයේ මූලික වගකීමක් ලෙස සලකයි. වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක්
යුක්තියක් ලෙස වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය හා තිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් පුළුල් පරාසයක ප්‍රගතියක් අත්කර ගැනීමට රජය කැපවී සිටින බවද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 48 වන සැසිවාරය අමතමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය කළ ප්‍රකාශය කිසිසේත් යුක්ති සහගත නොවන බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි. එහි අන්තර්ගත සියලු කරුණු දේශීය යුක්තිය පසඳලීමට අවශ්‍ය ඒවා මිස ජාත්‍යන්තරයට ගෙන යා යුතු ඒවා නොවේ. ශ්‍රී ලංකාව මානව හිමිකම් සංහිඳියාව කෙතරම් වගකීමෙන් ඉටු කර ඇද්ද යන්න එහිදී සඳහන් කළ යුතු තිබිනි. මානව හිමිකම් කොමිසමේ පරමාර්ථ අභිබවා ජාත්‍යන්තර බලවේග හා ඊනියා කණ්ඩායම් කරන මෙහෙයුම්වලට අනුව ඇය එම ප්‍රකාශය කර ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි. ඇත්ත වශයෙන්ම ඇයට කළ යුතුව තිබුණේ 46 එක යෝජනාව අපි කොතෙක් දුරට ඉෂ්ට කරලා තියෙනවද? මානව හිමිකම් සංහිඳතාව කොතරම් වගවීමෙන් කරලා තියෙනවද කියලා ප්‍රකාශ කළා. එහෙනම් මානව හිමිකම් කවුන්සිලේ තියෙන පරමාර්ථත් අභිබවා ගිහිල්ලා තියෙනවා අය. දැන් සමස්තයක් ලෙස ගත්තාම සංක්ෂිප්තයක් ලෙස ගත්තාම මේ දේශීය වශයෙන් තීරණ ගත යුතු යාන්ත්‍රණය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන රාජ්‍යයක් තමයි ලංකාව. ඒ ස්වාධිපති බලය තියෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව තමයි සියලුම තීරණ ගන්නේ. පාර්ලිමේන්තුව විසින් තමයි මේ සියලුම දේවල් කරන්නේ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලේ කළ යුත්තේ රටක මානව හිමිකම් ආරක්ෂා කරන්න, වර්ධනය කරන්න වැඩ කටයුතු කරනවා මිස දේශීය වශයෙන් ගත්ත තීරණ ප්‍රශ්න කිරීම නෙමෙයි. දැනට පුහුණුව ලබන උපාධිධාරීන් 53000ක පිරිසක මාස 3ක් තුළ රජයේ ආයතනවල සේවය සඳහා අනියුක්ත කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. එතුමා එම වගකීම දිනේෂ් ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන් හා වාසුදේව නානක්කාර යන අමාත්‍යවරුන්ට පවරා තිබේ. එමෙති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කරුණු සඳහන් කළේය. එම උපාධිධාරීන් 53000න් 18000ක් ගුරුවරුන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කිරීමට රජය සැලසුම් කර තිබිනි. එහෙත් එම කටයුතු අවසන් කිරීමට නොහැකි වූ බැවින් එය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් එමෙති මණ්ඩලයට ඉදිරිපත් විය. මාස 6කින් එය දීර්ඝ කිරීම සාධාරණ නොමැති බැවින් මාස 2-3ක් වැනි කෙටි කාලයක් තුළ එය නිම කරන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන් බව අමාත්‍යවරයා පැවසීය. රජයේ රැකියාවලට බඳවා ගැනීම తాවකාලිකව අත්හිටුවීමට මීට සති කිහිපයකට පෙර ඇමති මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ පුහුණුව ලබන උපාධිධාරීන්ටද එය අදාළ වන බවට ඇතැම්හු අසත්‍ය ප්‍රචාර ගෙන ගියහ. මෙම උපාධිධාරීන් රැකියාවලට අනියුක්ත කිරීම ඇමති මණ්ඩලයේ වගකීමක් ලෙස සලකන බව අමාත්‍යවරයා පැවසීය. පුහුණුවන උපාධිධාරීන්ට රුපියල් 20000 දීමනාව නොලැබුණු බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. කිසියම් ගැටලුවක් ඇතනම් හිඟමුදල්ද සමග ඒ ගෙවීමට ක්‍රියා කෙරේ. යම් ගැටලුවක් ඇතනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්නයි ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඉලක්කගත ජනගහනයෙන් 50% ඉක්මවා කොරෝනා මර්ධන මාත්‍රා දෙකම එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් වෙයි. එය සැබවින්ම රටක් ලෙස ලද ජයග්‍රහණයක් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. එය රජයත් ජනතාවත් එක්ව අත්කරගත් ජයග්‍රහණයකි. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ ලෝක සිතියමේ රාජ්‍යයන් ඊටාම 14ක් අතරට අපි ඇතුල් වෙනවා. ඒ කියන්නේ 50% ජනගහනයෙන් මුළුමනින්ම එන්නත් කරනු ලැබුව. පළවෙනි සහ දෙවෙනි එන්නත කරපු රාජ්‍යයන් විදියට. ඒතර මේ රාජ්‍ය පද්ධතිය ඇතුලේ කුඩා දූපත් රාජ්‍ය අරුණකොට මේ රාජ්‍ය පද්ධතිය ඇතුලේ ඊට උඩින් ඉන්නේ අතරම කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, එහෙම නැත්නම් ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල්. ඒ කියන්නේ මේන් බහුතරයක් G7 කලාපයට අයිති රටවල්. ඒන්
රටවල් 4ක්ම එන්නත් නිෂ්පාදනය කරන රටවල්. ඒ නිසා අපි රටක් විදියට දෙවෙනි එන්නත ජනගහනයෙන් 50%කට ළඟා කරගන්න හැකියවීම අපි ජයග්‍රහණයක් විදියට සලකන්නට ඕන. මේ ජයග්‍රහණේ අපි කවුරුත් වීරයෝ. ගෙදෙට්ට වෙලා වැඩට යන්න නැතුව හිටපු කෙනත් මෙතෙන්දි වීරයෙක්. ඒ වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයක අප්‍රමාණ කැපකිරීම කරා. ආරක්ෂකයන්ස අප්‍රමාණ කැපකිරීම කරා. රාජ්‍ය නායකයා විශාල කැපකිරීම කරා. ඒ නිසා අපි කවුරුත් මේ ජයග්‍රහණේ කොටස් කරවමු. ඒ නිසා මේ එකමුතුකම තුලින්ම අපි ඉදිරි සති දෙක තුලත් ගත කරොත් අපිට මනවින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,90,957 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 2,475 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 136ක් තහවුරු කළේය. කාන්තාවෝ 60 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 76 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60ට හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 106කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 28ක් වාර්තා වී තිබේ. වයස අවුරුදු 30ට අඩු මරණ සංඛ්‍යාව 2කි. හෙට සිට කහ ග්‍රෑම් 100ක් රුපියල් 200කට සතොස හා සමුපකාර මගින් මිලදී ගත හැකි බව ඇමති ජානක වක්කුඹර මහතා කියයි. දැනට කහ ග්‍රෑම් 100ක් රුපියල් 540කට අලෙවි වේ. සතොස හා සමුපකාර මගින් අඩු මිලට සපයන්නේ නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර රේගු භාරයට ගැනුණු කහ බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. රේගුව කහ මෙට්‍රික් ටොන් 400ක් තම භාරයට ගෙන තිබේ. ඒ අතරින් පරිභෝජනයට ඉතාමත් සුදුසු මෙට්‍රික් ටොන් 100ක් අදාළ ක්‍රමවේදවලට යටත්ව නිදහස් කරගෙන තිබේ. එම කහතොගෙන් මෙට්‍රික් ටොන් 15ක් මිනිස් පරිභෝජනයට සුදුසු ලෙස සකස් කර හෙට සිට සතොස හා සමුපකාර මගින් අලෙවි කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල ඓතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේගේ ඇගීමට ලක්වෙයි. එන්නත් කරන වැඩසටහන මේ වන විට රට පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මෙන්ම තවත් අංශ ගණනාවක් ඒ සඳහා එක්ව සිටී. එම වැඩසටහනට ජනතාවගේ සහායද අනිවාර්යෙන්ම ලැබිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. එය ජනතාවගේ යුතුයකමකි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේ. දේශයෙන් මේ අවස්ථාවේදී අගය කරන්න රජේ හැමදෙනාම සෞඛ්‍ය අංශ ඇතුළු කොට ඇති හැම කෙනෙක්ම එකතු වෙලා මේ කරන ක්‍රියාදාමයේ තාමත් මගේකට අපි සැලකනවා. මේ කොරෝනා වසංගතයට මේ එන්නත් කරන්නේ හරුණහම් වෙන විකල්පයක් නැති බව අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී ඇත්තටම අවස්ථාවක් කරගන්නවා රටවාසී හැමදෙනාගෙම කොරෝනා වසංගතය සඳහා ඔබ තවමත් එන්නත් කරන්නට ලක් නොවී සිටිනවා නම් ඔබ ඒ කරන්නේ ඉතාමත්ම මෝඩ ක්‍රියාවක් කරන මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. මේ ඇරෙන්නට අපිට වෙන විකල්පයක් නැහැ. ඔබවත් ඔබේ සමීපයනුත් ඔබේ යහළු හිත මිත්‍රාදීන් ඔබේ රටවැසියන් බේරා ගන්නට ඔබට කරන්න පුළුවන් එකම දායකත්වය තමයි එන්නත් කරන්නට ලක් වෙන එක. හැකියික්මනින් එන්නත් කරන්නට ලක් කරන හැටියට අපි හැමදෙනාට මතක් කර සිටිනවා. ප්‍රධාන නිලධාරීන් ඇතුළු ඒ වගේම රට කරවන සියලුදෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම කොරෝනා වසංගතයට මුහුණ පාදින රෝගී තත්ත්වයට පත් වෙලා සිටින සියලුදෙනාටම අපි ආශිර්වාද කරනවා. සාමිත්‍ර නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සරසේවා මේ කොරෝනා වසංගතය අපේ රටෙන් මුළු ලොවින් දුරු කරගන්නටත් තාමත් මෙතන හැමදෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරමු ලබමු. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. විසල් මාතලේ ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම හේතුවෙන් අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. උඩුගම පලාබද්දල සමන්දුව කීනවල හා සාපුවත්ත එම ප්‍රදේශයි. විදෙස් පුවත් හයිටි අගමැති අරියල් හෙන්රි මහතාට රටින් පිටවීම තහනම් වෙයි.
හිටපු ජනාධිපති ජොවෙනෙල් මොයිසි මහතාගේ ඝාතන සිද්ධියට ඔහු සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් අධිකරණය එම නියෝගය කර තිබේ. ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග පැවති සබඳතා හෙළි කරන්නයි අධිකරණය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඝාතනය සිදුවී සුළු වේලාවකට පසුව අගමැතිවරයා හා එම පුද්ගලයා අතර දුරකථන සංවාද කිහිපයක්ම පැවති බවට තොරතුරු පවතී. මොයිසි මහතා පසුගිය ජූලි 7 වෙනිදා ඔහුගේ නිවසේදී ඝාතනයට ලක්විය. ඇෆ්ගනිස්තානයේ නවරජයේ කටයුතු සම්බන්ධයෙන් තලිබාන් සංවිධානය තුළ මතභේද හටගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් හෙළිවෙයි. සංවිධානයේ සම නිර්මාතෘවරයෙකු වන මුල්ලා අබ්දුල් ගානි බරාඩා සහ නව ඇමතිවරුන් අතර එම මතභේද පවතී. කෙසේ වෙතත් තලිබාන් සංවිධානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි. තලිබාන් සංවිධානය පසුගිය මාසයේ ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් අතර සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ගෙන් පැවති ඇමති මණ්ඩලයක් පත් කෙරිනි. ඇමරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මූලික වී ක්‍රියා කළ පිරිසක් එම ඇමති මණ්ඩලයට ඇතුළත් වෙති. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උළු අරාව වැව පිළිසකර කෙරෙයි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිළිසකර කටයුතු සිදු කරයි. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 35කි. වැව් ජලයෙන් කුඹුරු අක්කර 15ක් යල මහා දෙකන්නේ වගා කිරීමට අපේක්ෂා කෙරෙයි. කලක් තිස්සේ පිළිසකර නොකිරීම හේතුවෙන් මෙම වැව කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකට පත්ව තිබිනි. මොනරාගල කලාප භාර වාරි මාර්ග ඉංජිනේරු ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා පැවසුවේ වැවේ සොරව්ව හා පිටවාන අලුතින්ම ඉදිකළ බවයි. වැවේ ජලය පිරවීමෙන් පසුව 2021-2022 මහකන්නේ සිට කුඹුරු සඳහා ජලය සැපීමට නියමිතයි. ක්‍රීඩා පුවත්. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන හා අවසන් පන්දුවාර 2020 තරගයේදී කඩලු 10ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව 3-0ක් ලෙස පන්දුවාර 2020 තරගාවලියේ ජයද එම කණ්ඩායමට හිමි වෙයි. කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ රැස් කරගත හැකි වූයේ කඩලු 8ක් දැවි ලකුණු 120ක් පමණි. ලකුණු 121ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 4කදී කිසිවෙකු හෝ නොදැවි එම ඉලක්කය පසු කිරීමට සමත් විය. තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටන් ඩී කොක්ට පිරිනැමිනි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොනරාගල ශාඛාව මොනරාගල නගරේ නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම පසුගියදා සඳුදා සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මෙහෙයුම් කටයුතු භාර සහකාර සාමාන්‍ය අධිකාරී AL අබ්දුල් හලීම් වෙන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වූහ. මොනරාගල ශාඛාවේ කළමනාකාරවරයා ප්‍රමුඛ නිලධාරියහුද එම අවස්ථාවට එක්ව සිටියහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දේශීය පිඟම් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ලාභ උපයන තත්ත්වයට පත්වැත්තැයි ලංකා සෙරමික් ආයතනයේ සභාපති ජූඩ් ප්‍රනන්දු මහතා කියයි.
රජයේ පිඟම් භාණ්ඩ ආනයනය අත්හිටුවීම හේතුවෙන් දේශීය නිෂ්පාදකයින්ට හොඳ වෙළඳපළක් විවර වී තිබේ. රජය ගත් එම තීරණය ඉදිරි අයවැයෙන් තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළ කරයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන ඒ මහතා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අලුත් නිෂ්පාදන රටට හඳුන්වා දෙන්න. දැන්ටමත් අලුත් නිෂ්පාදන කරලා තිනවා. සිමෙන්ති වලින් නිෂ්පාදනය කරන සිමෙන්ති ගල් වෙනුවට ක්ලේ වලින් නිෂ්පාදනය කරන ගඩොල් දැන්ටමත් නිෂ්පාදනය කරලා දෙනවා. ඒක අපි මාකට් එකට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සිමෙන්ති වලට විශාල විදේශ විනිමයක් පිටරට යනවා. ඒ විදේශ විනිමය අපිට ඉතුරු කරන්න පුළුවන් මේ ක්ලේ වලින් ආශ්‍රිත නිෂ්පාදන හරියට මාකට් එකට ඉදිරිපත් කරොත් අපිට විදේශ විනිමය ගොඩක් ඉතුරු කරන්න පුළුවන්. ඒත් එක්කම නව රජයේ වැඩපිළිවෙලක් තියෙනවා. වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන එක. මම හිතන්නේ ජනාධිපතිතුමාගේ යටතේ ඒක වෙන්නේ. ඒ වැව් වලින් ගන්න මැටි අපි හරියට අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට භාජනය කරොත් ඒ මැටි වලින් අපිට පුළුවන් ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක් කරලා පිටරටින් ගෙන්නන සිමෙන්ති වෙනුවට ආදේශිත නිෂ්පාදන අපිට කරන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය කරොත් මම හිතන්නේ පිටරටට යන ඩොලර් විශාල ප්‍රමාණයක් අපිට ඉතිරි කරගන්න පුළුවන් අපේ රට තුලම. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. සබරගමුව හා බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවෙයි. ඌව පළාතේත් මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මීළඟට දවසේ සටහන. මහ බැංකුවේ ප්‍රධාන කාර්ය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු කිරීමයි. එසේම සමස්ත මූල්‍ය ක්‍රියාවලියේ නියමු කාර්යභාරය ඉටු කිරීමද මහ බැංකුවට පැවරී තිබෙනවා. ස්වාධීන මහ බැංකු ක්‍රියාත්මක කරන සෑම රටකම සිය පුරවැසියන්ට වඩාත් හොඳ ආර්ථික ප්‍රතිඵල උදා කර දී ඇති බව ලොව පුරා ඇති අත්දැකීම් වලින් පෙන්වා දිය හැකියි. නමුත් අපේ රටේ මහ බැංකු ඉතිහාසය තුළ මේ කියන ආකාරයේ ප්‍රතිපත්තිමය කාරණා පසෙකටලා මහ බැංකුව සොරා කන්නට මහ බැංකු අධිපතිවරයෙක් කටයුතු කළ ප්‍රථම අවස්ථාව ලෙස ලාංකීය ඉතිහාසය තුළ සටහන් වී තිබෙන්නේ අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පාලන කාලයයි. දිත්ත පුරවැසියෙකු ලෙස එසේම මව්බිමට වග නොකියන පුද්ගලයෙකු ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ කාර්යභාරය දැන් ලොව පුරා විසිරී හමාරයි. මේ සියලු ඛේදවාචකයන් නිර්මාණය වූයේ 2015-2019 කාල පරාසයේදී. එවකට රජයේ සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළා. පාස්කු ප්‍රහාරය වන විටද ඔහු වගකිව යුතු අමාත්‍යවරයෙක්. කරුණු එසේ තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් නොකළ යුතු බවයි. නමුත් මහ බැංකු අධිපතිවරයා ලෙස ප්‍රථම වතාවට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත් වෙද්දී එවකට එතුමා එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙක්. එසේනම් එදා හොඳ වන්නටත් අද නරක වන්නටත් හේතු කුමක්දයි ඕනෑම අයෙකුට පැහැදිලිය. මිනිසා දේශපාලන සත්‍යයකු ලෙස නිර්වචනය කෙරෙනවා. ඕනෑම අයෙකුට දේශපාලන මතයක් තිබෙනවා. එය දේශපාලනයේදී භාවිත කරනවා. නමුත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙරට විශිෂ්ට ආර්ථික කළමනාකරුවෙකු ලෙස ප්‍රචලිතයි. ඔහුගේ ආර්ථික න්‍යාය මට සිල්ලුටු ඒත් රටට හිත ඇති ආර්ථික උපාය මාර්ග වනවා. වසර 9කට අධික කාලයක් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුගේ ඉතිහාසය ඊට සාක්ෂිද එක් කරනවා. එම නිසා සියල්ලටම එරෙහිවීමේ විපක්ෂයේ න්‍යායාත්මක පරිච්ඡේදය දැන් හානිකර බව මතක් කර දිය යුතුයි. එය රටට හානි කරයි. ඊටත් වඩා විපක්ෂයට හානි කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අගමැති හමු වෙති. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවලියකට අනුව ශක්තිමත්ව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් කොමිසමට කියයි. ජගත් මානව හිමිකම් සැසිවාරයේදී කොමසාරිස්වරිය කළ ප්‍රකාශය යුක්ති සහගත නොවන බවට චෝදනාවක්.
පුහුණු උපාධිධාරීන් 53,000ක් මාස 3ක් තුළ රාජ්‍ය සේවයට එක් කරගන්නයි ජනාධිපතිතුමාගෙන් උපදෙස්. ජනගහනයෙන් 50% ඉක්මවා මාත්‍රා 2ම එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව දෙක්වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙල කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඇගීමට සතොසෙන් හෙට සිට කහ ග්‍රෑම් 100ක් රුපියල් 200කට හයිටි අගමැතිට රටින් පිටවීම තහනම්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 2020 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න දහවල් 12:45ට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට.